නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත් සංඝං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි සුපුරුදු පරිදි අද දවසේ මේ සවස් කාලය තුල පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ඒ අභිධර්ම දේශනා ඒ වැඩසටහන් මාලාවේ අදට નિયમિત ඒ දහම් කොටස ඉගෙන ගන්න හඳුනා ගන්න. තින් හැමදෙනාම දැන් කුසල චේතනාවක් මුදුන් පමුණුවාගෙන තමයි මේ කාලය තුල මේ සූදානම් වෙන්නේ. අපි මේ කාලය තුල භාග්‍යවතුන් වහන්සේගේ දහමක් අහන්නටයි මේ සූදානම් වෙන්නේ කියන අදහස ඇති කරගත්තා. බලන්න ඒ සිතුවිල්ල තුල තියෙන උදාරතර බව. එහෙම නැති වුණා නම් අපි මේ කාලය තුල වෙනත් එක යෙදුණා නම් පරිබාහිර කටයුත්තක යෙදුණා නම් සමහර වෙලාවට අකුසල ධර්මතා ඇති වෙන්න පුළුවන් නේ. ලෝභය ඇති වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්, මෝහය ඇති වෙන්න පුළුවන්, රාගය ඇති වෙන්න පුළුවන්, මානය ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. ඔය විදියට මේ ධර්මමනස්කාරයක් පවත්වන්නේ නැති සෑම වෙලාවකදීම සිත තුල හටගන්නේ ඔන්න ඔය විදියට අකුසල චේතනාවන් වෙන්න පුළුවන්. නමුත් හැම කෙනෙක්ම සතුටු වෙන්නට ඕනේ මෙන්න මේ කාලය තුල මම මගේ සිතට ඒ අකුසල ධර්මතාවයන් වලට ඉඩ දෙන්නේ නැතුව කුසල මනසිකාරයක් පවත්වන්නට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ දහම් කොටසක් මේ කාලය තුල මම හොඳින් ශ්‍රවණය කරනවා කියලා හිතේ අදිෂ්ඨානයක් තබා ගන්න ඕනේ. ඒ සඳහා වීරියක් ඇති කර ගන්නට ඕනේ. කුමක් සඳහාද වීරිය ඇති කර ගන්නට ඕනේ? අර උපදින්නට තිබෙන්නා වූ අකුසල ධර්මයන් නූපදින මට්ටමට පවත්වා ගන්නට මේ කාලය තුල වීරියක් ඇති කර ගන්නට ඕනේ. මේ ඉපදිලා තියෙනා වූ කුසල ධර්මතාවයන් නැවත නැවත ඒ කුසල් සිත් වැඩි දියුණු වෙන්න, වැඩි දියුණු කරගන්න උත්සාහයක් වීරියක් ඇති කරගන්නට ඕනේ. අන්න එහෙම වීරියක් ඇති කරගෙන අපි අද දවසට નિયમિત සදහම් වැඩසටහන මේ පටන් ගනිමු. ඒක කුමක්ද අද තියෙන්නේ කියලා සාකච්ඡා කරමු. අපි ගියවර වෙනකොට කාමසෝබන සිත් පිළිබඳව එහි සංග්‍රහණය කාමසෝබන කුසල් මහා කුසල් සිත් 8 සහ ක්‍රියා සිත් 8 සහ විපාක සිත් 8 කියන ඔය සිත් පිළිබඳව ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්මතාවයන් කොතෙක්ද නොයෙදෙන ධර්මතාවයන් මොනවද ඒ පිළිබඳව අපි හඳුනාගත්ත නේද? හැම දිනාට මතක ඇති ඒ පාඩම් මාලාව අපි සතියකට කලින් ඒ ගැන සාකච්ඡා කළේ. එතකොට අපි දැන් මේ වෙනකොට දැන් කතා කරගෙන එන්නේ මේ සංග්‍රහණය පිළිබඳව. මෙහි වැදගත්කම පිළිබඳව අපි නැවත නැවතත් කිව්වා. අපි ඒක නැවත නැවතත් පුනපුනා කියන අවශ්‍යතාවයක් නැහැ. ප්‍රයෝජනීය තියෙන කෙනා මේක වටිනාකම දන්න කෙනා කොහොමත් ඒක අධ්‍යයන කටයුතු වල යෙදෙනවා, තමන්ගේ දැනුමට එකතු කරගන්නවා. ධර්මාවබෝධය පිණිසම ඒක උපයෝගී කරගන්නවා. ඉතින් ඒ නිසා
පින්නතුනි ඔන්න දැන් අපිට අද තියෙන්නේ අකුසල් සිත් 12 සංග්‍රහණය. මොකද තියෙන්නේ අද? අකුසල් සිත් 12ක් තියෙනවා. ඔන්න ඔය අකුසල් සිත් 12 යෙදෙන චෛතසිකයන් මොනවද කියලා සොයලා අපිට බෙදලා දක්වන්න තමයි අද තියෙන්නේ. එහි සංග්‍රහණය ටික තියෙන්නේ. ඒ නිසා මේක දීර්ඝ විදියට ඒ කොටස් ටික විස්තර කරන්නේ නැහැ. මොකද පොඩි පරාසයක් අරගෙන තමයි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත් පිරිස හොඳට පරිශීලනය කරන ග්‍රන්ථයක් නිසා ඒ දහම් ග්‍රන්ථයත් අතේ තියෙනවා. ඒ වගේම අපි දීපු සටහනුත් තියෙනවා. ඒවත් එකතු කරගෙන නැවත නැවත මේව කියවන්න, නැවත නැවත මේ දේශනා අහන්න. එතකොට මේ අභිධර්ම සම්බන්ධයෙන් මේ ඉගැන්වීම් දේශනා බොහෝ තියෙනවා. උන්වහන්සේලාගේ දේශනාත් ශ්‍රවණය කරලා ඒවත් එකතු කරගෙන ජීවිතයට තමන්ගේ ධර්මාවබෝධය පිණිසම මේ කොටස් ටික එකතු කරගන්න කියලා මතක් කරමින් ඔන්න දැන් අපි අකුසල් සිත් ගැන කතා කරනකොට දන්නවා අකුසල් සිත් තියෙනවා 12ක් කියලා. මේ පාඩම් මාලාවේ මුලින්ම පාඩම් වල අපි ඉගෙන ගත්තා අකුසල් සිත් 12ක් ගැන. එතන තිබුණා ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියන සිත් ටික තමයි ඔන්න අකුසල් සිත් 12 විදියට අපි අරගන්නේ. එතකොට මෙන්න මේ සිත්වල යෙදෙන චෛතසිකයේ ධර්මතාවයන් හොයන්න තමයි දැන් ඔන්න අපි මේ සූදානම් වෙන්නේ. මීට කලින් අපි කුසල් සිත්වල, විපාක සිත්වල, ක්‍රියා සිත්වලනේ, මහග්ගත සිත්වල, ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ධර්ම මොනවද කියලා සොයා ගන්නට අපි උත්සාහවත් වුණා. අද ඊළඟට තියෙන්නේ අකුසල් සිත් අරගෙන අන්නේ සිත්වල යෙදෙන චෛතසික ධර්ම කවර ධර්මද කියලා සොයා ගන්නට අපි උත්සාහවත් වෙන එක. ඒ සඳහා කටයුතු කරන එක. දැන් මොනතන මෙතනදී හරි පහසුයි. දැන් අකුසල් සිත් කියනකොටම පින්වත් පිරිසට දැන් මෙතෙක් අපි සෝබන සිත් ගන්නකොට මතක් වෙන්න ඕන සෝබන සිත් ගත්තට පස්සේ අර අකුසල චෛතසික ධර්ම අපි ඒ සෝබන සිත් එක සංග්‍රහ වෙන්නේ නැහැ කියලා කෙලින්ම මුලින්ම අපි විස්තර කරනකොට මේක පැත්තකින් තිබ්බා. එතකොට ඒ මෙතෙන්ට එනකොට අකුසල් සිත් ගැන එහෙනම් විස්තර කරනකොට දැන් ඔන්න හොඳට මතකෙට එන්න ඕනේ. අපි අර සෝබන චෛතසික පැත්ත එහෙනම් මෙතනින් අයින් කරන්නට පහසුවෙන්ම පුළුවන්. මෙතනින් ඉවත් වෙනවා කියලා. මොකද අකුසල් සිත් ගැනනේ කතා කරන්නේ. එහෙමනම් සෝබන පැත්තක් මෙතෙන්ට එකතු වෙන්නේ නැහැ කියලා අපිට දැන් තේරෙනවා මේ පාඩම් මාලාව කරගෙන ආපු නිසා. එතකොට එහෙනම් මුලින්ම අපි අර අදහසක් ඇති කරගන්නට ඕනේ. මෙන්න මේ සංග්‍රහණය කරනකොට 12 අකුසල් සිත් සංග්‍රහණය කරනකොට අපිට අදහසක් ඇති වෙන්න ඕන මූලික වටපිටාවක් සකස් වෙලා තියෙන්න ඕනේ. කුමක්ද? එහෙනම් මේ අකුසල් සිත් ගැන කතා කරනකොට අපි මේ අකුසල් සිත් ගැන අපි සංග්‍රහණය ගැන කතා කරනකොට මොනවද එහෙනම් ඇත්තටම මූලික වශයෙන් මේගොල්ලොත් එක්ක එකතු වන ධර්මතා ටික මොනවද මේගොල්ලොන්ගෙන් ඉවත් කරන්න පුළුවන් ධර්මතා ටික කියලා අපි අර පොඩ්ඩක් මුලින් සොයා බැලුවොත් ඊළඟට අපිට මේ සිත් ගැන විස්තර කරගෙන යනකොට මුලින්ම අර තියපු අදහස නිසා ගොඩක් පහසු වෙන්න පුළුවන්. එතනදී අඤ්ඤ සමාන 12 අඤ්ඤ සමාන 13 අනිවාර්යෙන් අපි ගන්නවනේ. අඤ්ඤ සමාන දැන් මේ චෛතසික වල සංග්‍රහණය කරනකොට අඤ්ඤ සමාන 13 අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙනම් අනිවාර්යයෙන්ම අකුසල චෛතසික 14 මෙතනදී ගන්නවා. මෙන්න මේ කියන 27 දෙනාගෙන් තමයි අපි එහෙනම් මේ අකුසල් සිත් 12 දෙන සංග්‍රහණය අපිට කරන්න තියෙන්නේ බලන්න තියෙන්නේ. මෙන්න මේ අය අතරින් ඒ කියන්නේ අඤ්ඤ සමාන 13යි අකුසල 14යි. එතකොට මෙතනදී අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන් 25ක් වෙච්ච සෝබන චෛතසිකයන් එතනින් අයින් කරනවා. ඒතොර සෝබන චෛතසිකයන් යෙදෙන්නේ නැති නිසා එහෙනම් මෙතෙන්ට ඔන්න මුලින්ම අපි අදහසක් ඇති කරගත්තා මොනවද ගන්න ධර්මතා ටික අඤ්ඤ සමාන 13යි අකුසල චෛතසික 14ක් කියන ටික අරන් තමයි ඔන්න අපිට හොයන්න තියෙන්නේ.
දැන් අපි දන්නවා හැම තිස්සෙම විස්තර කළා දැන් සියලුම සිත්වල සබ්බචිත්ත සාධාරණ ඒ කියන චෛතසික ධර්ම හත් දෙනා යෙදෙනවා. එතකොට මේ කියන්නා වූ අකුසල් සිත්වලත් සබ්බචිත්ත සාධාරණ ඒ හත් දෙනා ඒ වගේම තමයි විතක්ක විචාර විරිය කියන ප්‍රකීර්ණක තුන් දෙනත් කියන ඒ තුනත් මෝහ චතුස්කයක් මෝහ චතුස්කය කියනකොට මොකක්ද වෙන්නේ? මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්දච්චය කියන හතර. ඒකට කියන මොකද්ද? මෝහ චතුස්කය කියලා. මෙන්න මේ කියන චෛතසික 14 දෙනා ඒකාන්තයෙන්ම ලැබෙනවා. එහෙනම් අර අපි කියන්නා ඒ කාරණා අතරින් 17 දෙනා අතරින් මෙන්න මේ 14 දෙනා ඒකාන්තයෙන්ම ලැබෙනවා. මොනවද ඒකාන්තයෙන්ම ලැබෙන ධර්මතා ටික? සබ්බචිත්ත සාධාරණ, විතක්ක විචාර විරිය සහ මෝහ චතුස්කය කියන මෙන්න මේ ධර්මතා ටික. එහෙනම් මේ සියලුම අකුසල් සිත්වල ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඔන්න දැන් ආපහු නැවත කාරණයක් මතක තියාගන්න පුළුවන්. අර කලින් කිව්වා මෙන්න මේ ධර්මතා කොටස් දෙක යෙදෙනවා. එතනිනුත් ඒකාන්තයෙන්ම යෙදෙනවා මෙන්න 14 දෙනේ. ඊළඟට තමයි අපි මේක සිත් අරගෙන අර කලින් වගේම සිත් කොටස් අරගෙන විස්තර කරනවා. මම මුලින් පැහැදිලි කිරීම මේ කරලා තියෙන්නේ. ලෝභ මූල සිත් 8හි අපි දන්නවා ඒකාන්තයෙන්ම ලෝභය ලැබෙනවානේ. ලෝභ මූල සිත් 8හි ඒකාන්තයෙන්ම ලෝභ මූල සිත ලැබෙනවා. ඒක නියතයි. එතකොට දිට්ඨිගත සම්පයුක්ත සිත් ගත්තහට පස්සේ ඒ සිත් හතරෙහි දිට්ඨියත් නියත වශයෙන්ම යෙදෙනවා. දැන් ඒකේ ගැටලුවක් නැහැ. ලෝභ මූල සිත්වල අනිවාර්යෙන් ලෝභය යෙදෙනවා. දිට්ඨිගත සම්පයුක්ත සිත්වල අනිවාර්යෙන් දිට්ඨිය අනිවාර්යෙන්ම යෙදෙනවා. එතකොට ඊළඟට ගත්තොත් දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ගත්තොත් අන්න දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරෙහි මානය අනියත යෝගී වෙනවා. නියත නැහැ. එතෙන්ට කියනවා අපි අනියත යෝගී. ඒ වගේම තමයි අර සෝමනස්ස සිත්වල ලැබෙන ප්‍රීතිය උපේක්ඛා සිත්වල ලැබෙන්නේ නැහැ. අපි කලින් පාඩම් වලදීත් මතක් කළා මේක නැවත නැවතත් අපි නැවත නැවතත් මේක දීර්ඝව විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක තේරෙනවා දැන් කියනකොට. අනික් කාරණය තමයි සසංඛාරික අකුසල් සිත්වල තිනයත් මිද්දයක් කියන මෙන්න මේ දෙදෙනා අනියත වශයෙන් ලැබෙනවා. තින මිද්ද කියන දෙන්න අනියත වශයෙන් ලැබෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟට ගියාම දෝමනස්ස සිත් පැත්තට ගියාට පස්සේ එතනදි පැහැදිලි කරගන්නට ඕනේ. දැන් දෝමනස්ස කියනකොට එතන ප්‍රීතියක් නැහැනේ නේද? එතන ප්‍රීතියක් යෙදෙන්නේ නැහැ. දෝමනස්සයත් එක ප්‍රීතියක් යෙදෙන අවස්ථාවක් නැහැනේ. එහෙනම් ඔන්න මතක තියාගන්න දෝමනස්ස පටිඝ සිත් දෙකේ ප්‍රීතිය ලැබෙන්නේ නැහැ කියලා. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්නේ. ඒ වගේම තමයි එතනදී දෝෂය නියත වශයෙන්ම යෙදෙනවා. දෝෂය එතකොට නියත වශයෙන්ම යෙදෙනවා මේ පටිඝ සම්පයුක්ත සිත් දෙකේ. සහ අවනික් කාරණය තමයි ඉස්සාව මච්චරිය කුක්කුච්ච කියන මෙන්න මේ චෛතසික තුන නියත වශයෙන් යෙදෙන්නේ නැහැ. එතනදී මේ පටිඝ සිත් දෙකෙහි අනියත යෝගී වෙනවා. අනියත වශයෙන් තමයි යෙදෙන්නේ. නියත වශයෙන්ම යෙදෙනවා කියන එක නැහැ. ඒක අපිට ඉස්සරහදී මේ පටිඝ සම්පයුක්ත සිත් දෙක ඉගෙන ගන්නකොට දැනගන්නකොට මේකේ විස්තරය දැනගන්න පුළුවන්. අනික් කාරණේ තමයි අර අපි කලින් මතක් කළා වගේ තිනයත් මිද්දයක් කියන මේ දෙක සසංකාරික සිතෙහි අනියත යෝගී වෙනවා. සසංකාරික සිතේ තමයි අනියත යෝගී වශයෙන් හෝ යෙදෙන්නේ ඒ දෙන්න. අනිත් සිත් දෙක තමයි මෝහ මූල සිත් දෙක කියන අවස්ථාව. ඒ සිත් දෙක අතරින් තියෙනවා විචිකිච්ඡා සම්පයුක්ත සිතක් කියලා. ඔන්න ඔය විචිකිච්ඡා සම්පයුක්ත සිතේ පමණක් විචිකිච්ඡා චෛතසිකය නියත වශයෙන්ම යෙදෙනවා. ඒ වගේම තමයි ඒ නිසා අර ඒ සිතේ අර විචිකිච්ඡාව යෙදෙනකොට අපි කලින් මතක ඇති චෛතසිකවල එහෙම ඉගෙන ගත්තා.
විචිකිච්ඡාව යෙදෙනකොට අදිමොක්ඛය කියන චෛතසික ධර්මය ලැබෙන්නේ නැහැ. එතනදී අයින් වෙනවා. ඒ නිසා ඔන්න මෝහ මූල සිත් දෙකේ අතරින් තියෙන අර විචිකිච්ඡා සංපයුත්ත සිතේ විචිකිච්ඡාව නියත වශයෙන්ම යෙදෙන නිසා ඒ සිතේ අදිමොක්ඛය යෙදෙන්නේ නැහැ. අදිමොක්ඛය යෙදෙන්නේ නැහැ. දැන් බලන්න මේ ධර්මතාවයම තමයි මෙතෙන්ට ගලපලා ගන්න ඕන. අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ ඉගෙන ගත්තා වූ ධර්මකාණ්ඩ මෙතෙන්ට ගලපා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපිට මේක හරි ලස්සනට සුන්දර විදියට වැටහෙන්න පටන් ගන්නෙ. උපේක්ඛා වේදනාව තියෙන නිසා මෙතනත් ප්‍රීතිය නැහැ. එතකොට මේ මෝහ මූල සිත් දෙකේ ඒ වගේම තමයි ඡන්දය කියන චෛතසික ධර්මයේ යෙදෙන්නේ නැහැ. ඡන්දය යෙදෙන්නේ නැහැ. මෙන්න මේ විදියට පින්නතුනි ඔය මූලික කාරණා ටික අරගෙන දැන් අපි ඊළඟට මේ ග්‍රන්ථයේ විස්තර කරලා තියෙන විදියටම පැහැදිලි කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඉගෙන ගන්න එක පහසුයි. දැන් අකුසල් සිත් 12 අපි මෙන්න මෙතනදී විස්තර කරන්නේ මේ චෛතසිකයන් බෙදා බෙදා දක්වන්නට අර ලෝභ මූල සිත් තියෙනවා 10ක්. ඒවා අසංඛාරික සිත් 5ක් සසංඛාරික සිත් 5ක් කියලා දක්වලා තියෙනවා. ඔන්න උතට මෝහ මූල සිත් දෙක අන්තිමට විස්තර කරලා තියෙනවා මේ විස්තරේ. ඒ නිසා අන්නේ විදියට අපි සංග්‍රහ කරලා ඉගෙන ගනිමු. එතකොට මුලින් අසංඛාරික සිත් 5 විස්තර කරනවා. ඊළඟට තියෙන සසංඛාරික සිත් 5, ඊළඟට මෝහ මූල සිත් 2 පස්සේ අපි විස්තර කරලා මේ අද දවසේ පාඩම කරගෙන යමු. පළවෙනි සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංඛාරික අකුසල් සිත. මේ ලෝභ මූල පළවෙනි අකුසල් සිත. අපි බලමු මෙන්න මේ පළවෙනි අසංඛාරික අකුසල් සිතේ කොහොමද මේ චෛතසික ධර්ම සංග්‍රහ වෙන්නේ සහ සංග්‍රහ නොවන ධර්මතා මොනවද කියලා. සෝමනස්ස සහගතයි දිට්ඨිගත සංපයුක්තයි අසංඛාරිකයි මේ පළවෙනි ලෝභ මූල අකුසල් සිත. එතනදී තියෙනවා අඤ්ඤ සමාන 13ම අඤ්ඤ සමාන 13යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි කියන මෙන්න මේ චෛතසික 19 දෙනා අන්න පළවෙනි සිතේ යෙදෙනවා. පළවෙනි සිතේ යෙදෙනව මොනවද? අඤ්ඤ සමාන 13යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි කියන චෛතසික ධර්ම 19 දෙනෙක් ලැබෙනවා. එතකොට මෙතනින් අයින් වෙනවා. දැන් ඕන්න අපිට මේ 19 දෙනා ලැබෙනවා කියලා දැනගත්තට පස්සේ අපිට දැන් වැටහෙනවා මෙතනින් අයින් වෙනව මොනවද? සෝබන චෛතසික 25යි මානය දෝෂය මේ දෝෂ චතුස්කය මෙතනින් අයින් වෙනවා. තින මිද්ද විචිකිච්ඡා කියන මෙන්න මේ චෛතසික ධර්ම 33 දෙනා ලැබෙන්නේ නැහැ. එහෙනම් මොන සිතේද? සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංඛාරික මේ ලෝභ මූල පළවෙනි සිතේ. එතකොට ඔන්න දැන් ලැබෙන ධර්මතා 19යි නොලැබෙන ධර්මතා 33යි. ඔන්න පළවෙනි සිත. ඊළඟට දෙවෙනි සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත. දැන් කලින් එක සංපයුත්තයි මේක සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත. දැන් මෙහෙම කියනකොට දන්නවා මේ තුන්වෙනි පදේ කියන්නේ නේ සිත් විදියට ගත්තොත් තුන්වෙනි පදේ. නමුත් අපි ඉස්සර වෙලාම කිව්වා අසංඛාරික සිත් 5 විස්තර කරලා සසංඛාරික සිත් 5 විස්තර කරනවා කියලා. ඒ නිසා සිත් ගැන අවබෝධය තියෙන අය දන්නවා මේ මොන සිතද කියන්නේ කියලා. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික කුසල් සිත. එතකොට මෙතනදි වෙන්නේ මොකද්ද? අර පළවෙනි සිත දැන් හොන්න මතක තියෙන්න ඕනේ අපි විස්තර කළා. පළවෙනි අසංඛාරික සිතෙහි යෙදෙන එහෙනම් මෙතනදි මොකද්ද වෙන්නේ? දිට්ඨිගත විප්පයුත්තයි නේ? දිට්ඨිගත විප්පයුත්ත වෙලා. එහෙනම් මෙතනදි මොකද්ද යෙදෙන්නේ? අර අපි කලින් කිව්ව නේද? දිට්ඨිය වෙනුවට මානය අනියත වශයෙන් යෙදෙන්න පුළුවන් කියලා. එහෙනම් ඔන්න අපි මෙතනදි දක්ෂ වෙන්න ඕන.
දිට්ඨිය දැන් යෙදෙන්නේ නැහැ. දිට්ඨිගත විප්‍රයුක්තයි. ඊළඟට එහෙනම් මානය අනියත වශයෙන් මේ සිතේ යෙදෙනවා. මානය අනියත වශයෙන් යෙදෙනවා. එතකොට මේ සිතෙහි යෙදෙන්නේ චෛතසික. එහෙනම් මේ සිතෙත් යෙදෙන චෛතසික කීයද? 19යි. 19යි. එතකොට වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නේ නැහැ. මෙතනදි වෙන්නේ මොකක්ද උනේ? දිට්ඨිය වෙනුවට මානෙ ආදේශ වුණා. ඇයි? දිට්ඨිගත විප්‍රයුක්ත නිසා. අපි ඒ කාරණේ කලින් මතක් කළා. එහෙනම් ඊළඟට යෙදෙන්නේ නැති සංඛ්‍යාවත් ඉහළ කලින් කතා කරපු සිතට සමානයි. 33 දෙනෙක් චෛතසිකයෝ ලැබෙන්නේ නැහැ. හරි පහසුයිනේ. අපි අර මුලින් කිව්ව මේගොල්ලෝ කණ්ඩායම විතරයි එකතු වෙන්නේ. මේගොල්ලෝ කණ්ඩායම මෙතනින් අයින් වෙනවා කියලා. එහෙනම් දැන් අපිට මෙතනදී තියෙන්නේ ඒ සිතේ හැටියට මෙතනදී සිතේ ස්වභාවයේ හැටියට ඒ ධර්මතාවයන් ගලපාලා මෙතනදී එකතු කරගෙන ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඊළඟට තුන්වෙනි අසංකාරික අකුසල් සිත තමයි මොකද්ද? උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. එතකොට මෙතනදී ඔන්න උපේක්ඛා සහගතයි කියනකොට අපිට දැන් මතක් වෙන්න ඕන කලින් පාඩම්. උපේක්ඛා සහගතයි කියලා කියනකොට ප්‍රීතිය එහෙනම් යෙදෙන්නේ නෑ. අඤ්ඤ සමාන චෛතසිකවල තියෙන ප්‍රීතිය එහෙනම් මෙතන යෙදෙන්නේ නෑ. එහෙනම් අඤ්ඤ සමාන කීයද යෙදෙන්නේ? 12 දෙනයි. ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ අඤ්ඤ සමාන 12යි. ඊළඟට මෝහ චතුස්කයයි. ලෝභය සහ දැන් දිට්ඨිගත සම්පයුක්ත කිව්වහම දිට්ඨිය කියන මෙන්න මේ චෛතසික 18 දෙනා මේ තුන්වෙනි අසංකාරික සිතේ යෙදෙන උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතේ චෛතසික ධර්ම 18 දෙනෙක් යෙදෙනවා. එතකොට ලැබෙන්නේ නැති සංඛ්‍යාව කීයද? එහෙනම් අපිට ගන්න තියෙනවා 34 දෙනෙක් ලැබෙන්නේ නැහැ කියලා. ඔන්න නැවතත් ඒ කාරණය මතක් කරනවා. යම්ම පැහැදිලි වීමත් යම් මේක සටහන් කර ගැනීමට හෝ මේ අපහසු වුණා නම් උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතෙහි ප්‍රීතිය හැර අඤ්ඤ සමාන 12යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි කියන චෛතසික 18 දෙනා යෙදෙන්නේ. හරිනේ එහෙනම්? ඔන්න දැන් පැහැදිලිනේ. ඊළඟට තියෙන්නේ ඔන්න 4 වෙනි අසංකාරික අකුසල් සිත. 4 වෙනි අසංකාරික අකුසල් සිත උපේක්ඛා සහගතයි දිට්ඨිගත විප්‍රයුක්තයි අසංකාරිකයි. දැන් එතනදී උපේක්ඛා සහගතත් වෙලා තියෙනවා. දිට්ඨිගත විප්‍රයුක්තත් වෙලා තියෙනවා. ඔන්න දැන් අපි දක්ෂ වෙන්න ඕන. එහෙනම් අර අතනින් මොනවද අපි මෙතෙන්ට අඩු කරලා වැඩි කරලා ගන්නෙ කොහොමද කියලා. මෙතනදී දිට්ඨිගත විප්‍රයුක්තයි කියනකොටම දිට්ඨිය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ මොකද්ද? මානෙ අනියත වශයෙන් මෙතන යෙදෙනවා. ඒ නිසා මේ සිතේ එතකොට උපේක්ඛා සහගත නිසා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එතකොට මෙතනදී යෙදෙන්නේ අඤ්ඤ සමාන 12යි මෝහ චතුස්කයයි ලෝභය හා මානය කියන චෛතසික ධර්ම 18 දෙනෙක් මෙතනත් යෙදෙනවා. අන්න බලන්න. එතකොට අර කලින් සිත වගේම 18ක් යෙදෙනවා. නමුත් මෙතනි ධර්මතාවයක් දෙපැත්තට මාරු වෙලා තියෙනවා. එතකොට ලැබෙන්නේ නැති සංඛ්‍යාව එහෙනම් එතනදි ගාන කීයද? 34යි. චෛතසික ධර්ම 34 දෙනෙක් මෙන්න මේ උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත වෙනකොට චෛතසික ධර්ම 34ක් යෙදෙන්නේ නැහැ. 18 දෙනෙක් යෙදෙනවා. පින්නතුනි මේ කොහේවත් වෙන දෙයක් ගැන කියනව නෙමෙයි මේ සිත වැඩ කරන විදිය කියන්නේ. අපි මේ පාඩම් අකුසල් සිත් ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත මේ සිතක් වැඩ කරන්නේ කොහොමද කියලා. මතක ඇති මුල් පාඩම් වලදී අකුසල් සිතක් ගානේ ඒ සිත වැඩ කරන විදිය අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි චිත්ත වීති ඉගෙන ගන්නවා. මං කිව්වේ අකුසල් සිතක ස්වභාවය සොරකමක් කරනවා, කේලාම් කියනකොට, බොරු කියනකොට, පරුෂ වචන කියනකොට, ඒ වගේම අනිසකාමයේ යෙදෙනකොට නේ අන්සතු දේ හොරා ගන්නකොට කොහොමද මේ සිත් වැඩ කරන්නේ කියලා.
අන්නේ සිතක් ඇති වෙනකොට ඒ සිතත් සමග මෙන්න මේ කියන චෛතසික ධර්මයෝ එකතු වෙලා තමයි ඒ සිත වැඩ කරන්න පටන් ගන්නෙ. අන්නේ අවස්ථාව ගැනයි කියන්නේ. සතර අපායේ උපදින්න දුර්ගති විපාක ලැබෙන්න හේතු වෙන උපදින සිත් සමග සංග්‍රහ වෙලා මෙන්න මේ ගොල්ලොන්ගේ සහයෝගය ඇතිව තමයි මේ සිත ඇති වෙන්නේ. අන්නේ ගැන තමයි මේ විස්තර කරන්නේ. ඒ නිසා මේ කොහේවත් තියෙන දෙයක් ඉගෙන ගන්නව නෙමෙයි. මේ ඇති අවශ්‍යතාවයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබේ සිත වැඩ කරන විදියයි මේ දැනගන්නේ. ඒ වගේම තමයි මේක දන්නේ නැත්නම් ඔබ කොහොමද දන්නේ මගේ සිත අකුසල ධර්මයට නැඹුරු වුණා කියලා? සාමාන්‍යයෙන් ඔය හිටපු ගමන් දවසට සැරයක් දෙසරයක් කේන්ති ගියාම දන්නවද හා මට දැන් කේන්ති ගියා තමයි කියලා. ඒ දැනගත්තා කියලා ජීවිතේ ජය ගන්න මදි. ධර්මයෙන් සැනසෙන්න මදි. ඒ සඳහා පුදුමාකාර සිහියක් දියුණු කරගෙන තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ දැන් ඔබ දන්නවනම් මට තරහාවක් එනකොට නැත්නම් මට ආසාවක් එනකොට මෙන්න මේ ධර්මතා ටිකත් එක්ක තමයි එහෙනම් මේ පුංචි දෙයක් වුණාට සතර අපායේ උපදින්නට තරම් ප්‍රබල අකුසලයක් බවට පත් වෙන්නේ මේ තරම් මේ සහයෝගයෙන් මේ සිත වැඩ කරපු නිසා නේද කියලා. ඒ විදිහට මොහොතින් මොහොත දවසින් දවස ඒක බලන්න ගලපා ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙම වුණාම ඔබට හරි පහසුයි මේ ධර්මයේ තුල හැසිරෙන්න. මේ ධර්මයේ තුලින් දුක් ගිනි ටික නිවා ගන්න. ඔන්න ඔය විදිහට දැන් මේ සිත ගැන මේ ඉගෙන ගන්න මේ වෙන කොහේවත්. ඉතින් ඒ නිසා දැන් අපි ඉගෙන ගන්න ඊළඟට පස්වෙනි අසංකාරික අකුසල් සිත මේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිතෙහි ස්වභාවය ගැන දැනගන්නේ. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත ගැන එතනදී අපි දෝමනස්සය කියනකොට ප්‍රීතිය යෙදෙන්නේ නැහැ කියලා දැනගත්ත. එතකොට අන්‍ය සමාන 12යි එතන යෙදෙන්නේ. සහ මෝහ චතුස්කය සහ දෝෂ චතුස්කය කියන චෛතසික 20 යෙදෙනවා. එතකොට ලැබෙන්නේ නැති සංඛ්‍යාව ඉතිරි පැත්තට අනිත් පැත්තට ගත්තාම 32ක් ලැබෙන්නේ නැහැ. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත පස්වෙනි අසංකාරික සිත එතනදී ප්‍රීතිය දෙන්නේ නැහැ. හැමුණාම දෝමනස්සයත් එක්ක ප්‍රීතිය දෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්තා. අඤ්ඤ සමාන 12යි. ඒ වගේම තමයි මෝහ චතුස්කයයි සහ දෝෂ චතුස්කයයි කියන 20ක් චෛතසික ධර්මියෝ ලැබෙනවා. ඉතිරි චෛතසික 32 ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය විදියට පස්වෙනි අසංකාරික අකුසල් සිත වෙනකොට යෙදෙනවා. එතකොට දැන් අපි අසංකාරික අකුසල් සිත් 5 පිළිබඳව ඔන්න දැන් හඳුනාගත්තා, දැනගත්තා, ඉගෙනගත්තා. අසංකාරික සිත් 5 පිළිබඳව ඔය කතනය තමයි, ඔය විස්තරය තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙන්නේ සසංකාරික සිත් 5. ඔන්න සසංකාරික සිත් 5 පළවෙනි සිත පටන් ගන්නේ ලෝභ මූල අකුසල් සිත් වල දෙවෙනි සිත විදියට තියෙන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. දැන් සසංකාරික සිත් ගැන විස්තර කරන්නේ. එතනදී ගත්තාම අඤ්ඤ සමාන 13යි මෝහ චතුස්කයයි ලෝභය දිට්ඨිය තිනය මිද්දය කියන චෛතසික 21ක් යෙදෙනවා. ඉතිරි චෛතසික 31 දෙනෙක් යෙදෙන්නේ නැහැ. මොකද්ද යෙදෙන ධර්මතා ටික? අඤ්ඤ සමාන 13යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි තින මිද්ද කියන දෙන්න එකතු වෙනවා එතනදී. එතකොට 21ක් චෛතසික ධර්ම යෙදෙනවා. චෛතසික ධර්ම 31ක් යෙදෙන්නේ නැහැ. ඔන්න සසංකාරික පළවෙනි සිත දැන් ඔය විස්තර කරේ. දෙවෙනි සසංකාරික අකුසල් සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. එතකොට මෙතනදී පළමුවෙනි සිත වගේම දැන් මෙතනදී තියෙන්නේ එතනදී දිට්ඨිගත විප්පයුත්තයි. එතකොට එතනදී දිට්ඨිය වෙනුවට මානය දෙනව. එහෙනම් අපි දන්නව ඒක දැන්. එහෙනම් මෙතනදී පළවෙනි සිත වගේම චෛතසික ධර්ම 21යි මේ සිතෙච්ච දෙන්නේ.
ඉතිරි 31 ලැබෙන්නේ නැහැ. මොකද මානය අනියත වශයෙන් දිට්ඨිය වෙනුවට යෙදෙන නිසා එතනදී සංඛ්‍යාවේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් යෙදෙන සංඛ්‍යාව 21යි නොයෙදෙන සංඛ්‍යාව 31යි. මම මෙතනදී වැඩි විස්තර කරන්න අවශ්‍ය නැහැ. අර කියපු කාරණා ටිකමනේ අපි මේ නැවත නැවතත් කියන්නේ නේද? ඊළඟට තුන්වෙනි සසංඛාරික අකුසල් සිතට යනකොට එතනදී තියෙන්නේ උපේක්ඛා සහගත සිත ගැන. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත. මෙතනදී උපේක්ඛා සහගත වෙනකොට ප්‍රීතිය ඇතෑරලා අඤ්ඤ සමාන 12යි මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි තින මිද්ද කියන චෛතසික 20 දෙනා ලැබෙනවා. එතකොට ලැබෙන්නේ නැති සංඛ්‍යාව එතන 32ක් වෙනවා අනිත් පැත්තට යනකොට. නැවතත් අපි ඒ කාරණය මතක් කරගනිමු. මොනවද මෙතනදී මේ අපි විස්තර කරන්නේ උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික සිත. එතනදී ඔන්න ලැබෙන ධර්මතාව විදියට තියෙන මොකද්ද? උපේක්ඛා සහගතයි කියනකොට අපි හිතන ප්‍රීතිය ඇතහැරුණාට පස්සේ අඤ්ඤ සමාන 12යි ඊළඟට මෝහ චතුස්කයයි ලෝභයයි දිට්ඨියයි තින මිද්ද කියන චෛතසික ධර්ම දෙන්නයි කියන මෙන්න මේ චෛතසික 20 දෙනා මේ තුන්වෙනි සසංඛාරික සිතේ ලැබෙනවා. නොලැබෙන සංඛ්‍යාව 32ක් වෙනවා. 32ක් වෙනවා. ඔන්න හරි නේද? ඒකක් දැන් ඔන්න දැන් පැහැදිලි මේ කාරණාව හරි සූක්ෂම බැලුවම පුංචි තැනකින් තමයි එහාට මෙහාට මේ චෛතසික ධර්ම දෙපැත්තට වෙනස් වෙන්නේ. මේක සෝමනස්ස භාවය නිසා වෙන්න පුළුවන්, උපේක්ඛා භාවය නිසා වෙන්න පුළුවන්, සහ දිට්ඨිගත සම්පයුත්ත භාවය හා දිට්ඨිගත විප්පයුත්ත භාවය කියන කාරණා දෙක මත මේ චෛතසික ධර්ම එහෙට මෙහෙට දෙපැත්තට දාලා තමයි අපි ඒ වෙලාවේදී තෝරලා බේරලා නුවණින් යුතුව ගන්නට ඕනේ. හතරවෙනි සසංඛාරික අකුසල් සිත අපි විස්තර කරන්නේ උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික සිත. ඔන්න හතරවෙනි සිතට යනකොට උපේක්ඛා සහගතයි දිට්ඨිගත විප්පයුත්තයි එතන සිත සසංඛාරිකයි. මෙතනදී තුන්වෙනි සිත වගේම තමයි මේ සිතේ දෙන්නේ චෛතසික 20යි. මෙතනදී වෙනස වෙලා තියෙන්නේ මොකද්ද? දිට්ඨිය වෙනුවට මානෙ ආදේශ වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ වෙනස වෙලා තියෙන්නේ දිට්ඨිය අයින් වෙලා මානෙ යෙදෙනවා. එතකොට මානෙ යෙදෙන්නේ අනියත වශයෙන් කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙනම් එතකොට දිට්ඨිය වෙනුවට මානෙ යෙදුනට පස්සේ චෛතසික 20යි. ඒ වගේම ලැබෙන්නේ නැති සංඛ්‍යාව අර විදියටම 32ක් බවට පත් වෙනවා. එතනදී අර සංඛ්‍යා අර කලින් සිත වගේම තමයි වෙනස් වෙන්නේ. දිට්ඨිය හා මානය, දිට්ඨිය වෙනුවට මානය යෙදිලා තියෙනවා. අවසාන සසංඛාරික අකුසල් සිත තමයි දෝමනස්ස සිතේ තියෙන සිත සසංඛාරික සිත ගැන අපිට කතා කරන්න තියෙන්නේ. එතනදිත් ඔන්න විශේෂයෙන්ම දන්නව දෝමනස්ස සහගතයි කියනකොට ප්‍රීතිය ගැන අපිට කතා කරන්න වෙනවා මෙතනදී. මොකද ප්‍රීතිය යෙදෙන්නේ නැහැනේ කොහොමද? එහෙනම් දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංඛාරික සිතේ එහෙනම් ප්‍රීතිය ඇතහැරලා අඤ්ඤ සමාන කීයද එහෙනම් යෙදෙන්නේ? 12යි. අඤ්ඤ සමාන 12 දෙනයි යෙදෙන්නේ. ඊළඟට මෝහ චතුස්කය යෙදෙනවා. දෝෂ චතුස්කය යෙදෙනවා. සහ සසංඛාරික නිසා තිනයත් මිද්දයක් කියන දෙන්න එකතු වුණාම චෛතසික ධර්ම 22ක් මෙන්න මේ සිතේ ලැබෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ නැති සංඛ්‍යාව චෛතසික 30යි. චෛතසික ධර්ම 30යි. දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සසංඛාරික සිතෙහි ප්‍රීතිය ඇතෑරුණාට පස්සේ අඤ්ඤ සමාන 12යි මෝහ චතුස්කයයි දෝෂ චතුස්කය සහ තින මිද්ද කියන 22 තමයි ඔන්න ලැබෙන්නේ. ඔයිට වඩා විස්තරයක් ඉතින් එකින් එක මේ චෛතසික ධර්ම මෙන්න මෙයා කියලා යෙදෙන්න එකින් එක කිව්වොත් මේ පාඩම් මාලාව කරන්න බෑ. අපි ඒ නිසා ඔබට මුලින්ම චෛතසික ධර්ම සඳහන් කරපු සටහනක් යොමු කරලා තියෙනවා. සිත් පිළිබඳව සටහනක් යොමු කරලා තිබෙනවා.
ඔය කියන සටහන් දෙක එකතු කරගෙන මේ ළඟ තියාගත්ත නම් මේ කියනකොටම දැන් ඔබ ඒකත් එක්ක හොඳට සංසන්දනය කර කර බලලා මේ ධර්ම විග්‍රහය හොඳට නුවණින් විමසන්න තේරුම් ගන්න ඒක අත්විඳින්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ කාරණාව පිළිබඳ හොඳ දැනුමක් ඔබට එකතු වෙනවා. ඔන්න දැන් එහෙනම් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි අසංකාරික සිත් පහත් සසංකාරික සිත් පහත් කියන කාරණා 10ක් සිත් 10ක් ගැන සාකච්ඡා කරලා ඉවරයි. දැන් අකුසල් සිත් 12න් අකුසල් සිත් 10ක් ගැන අපි සංග්‍රහ කරගෙන ඉවරයි. දැන් සංග්‍රහණය පිළිබඳව දැනගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ තව සිත් දෙකයි. මොකද්ද? මෝහ මූල සිත් දෙක නේද? මෝහ මූල සිත් දෙක පිළිබඳව තමයි ඔන්න දැන් අපිට දැනගන්න තියෙන්නේ. මෝහ මූල උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත අකුසල් සිත ඉස්සර වෙලාම අපි දැනගනිමු. මෙයා කොහොමද යෙදෙන්නේ කියලා. මෙයත් එක්ක එකතු වෙලා යෙදෙන චෛතසික ධර්මයෝ මොනවද කියලා. මේ සිතේ දැන් මෝහ මූල උපේක්ඛා සහගත විචිකිච්ඡා කියලා කියනකොට මෙන්න මේ අකුසල් සිත ගැන කතා කරනකොට මේ සිතේ ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒ වගේම අදිමොක්ඛය යෙදෙන්නේ නැහැ. දැන් මේක කලින් අපි මතක් කළා මතක ඇති. ඡන්දය යෙදෙන්නෙත් නැහැ. එහෙනම් ප්‍රීතියයි අදිමොක්ඛයයි ඡන්දයයි හැරුණට පස්සේ අන්‍ය සමානවල චෛතසික ධර්මයෝ ඉතුරු වෙන්නේ 10 දෙනයි. ඔන්න ඒ 10 දෙනත් ඊළඟට මේ මෝහ මූල සිත්නේ. එහෙනම් මෝහ චතුස්කය දෙනවා. එතකොට සහ විචිකිච්ඡාව කියන විචිකිච්ඡාව නියතයි. විචිකිච්ඡාව කියන මෙන්න මේ චෛතසික ධර්ම 15 දෙනා ලැබෙනවා. ඊළඟට ලැබෙන්නේ නැති සංඛ්‍යාව වෙනවා ඉතිරි ටික කීයද 37ක් ලැබෙන්නේ නැහැ. ඔන්න නැවතත් මම මේ කාරණය මතක් කරනවා ලැබෙන ධර්මතා මොනවද කියලා. මේ සිතේ අඤ්‍ය සමාන චෛතසික ධර්ම 10 දෙනෙක් ලැබෙනවා. අයින් වෙන්නේ මොනවද? ප්‍රීතිය, අදිමොක්ඛය, ඡන්දය. ඔය කියන 3 දෙනා හැරුණාට පස්සේ අඤ්‍ය සමානියෝ 10 දෙනෙක් ලැබෙනවා. මෝහ චතුස්කය සහ විචිකිච්ඡාව කියන 15 දෙනා ලැබෙනවා. ඔන්නෝක තමයි අපිට දැනගන්න තියෙන්නේ මතක් කරගන්න තියෙන්නේ. ඊළඟට මෝහ මූල උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත අකුසල් සිත. මෝහ මූල උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත අකුසල් සිත. ඔන්න 12 වෙනි අකුසල් සිත ගැන අපිට දැනගන්න තියෙන්නේ. මේ සිත ගත්තාම මේ සිතෙත් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඡන්දය යෙදෙන්නේ නැහැ. එහෙනම් ප්‍රීතියයි ඡන්දයයි යෙදෙන්නේ නැතුව අඤ්‍ය සමාන 11 දෙනෙක් යෙදෙනවා මෙතන. අඤ්‍ය සමාන 11 දෙනයි මෝහ චතුස්කයයි කියන මෙන්න මේ 15ක් මෙතනදී චෛතසික ධර්මයෝ මෙතනදී ලැබෙනවා. ලැබෙන්නේ නැති සංඛ්‍යාව අර කලින් සිතට සමානයි 37 දෙනෙක් ලැබෙන්නේ නැහැ. 37 දෙනෙක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය විදියට පින්නතුනි නැවතත් ඒක ලැබෙන සංඛ්‍යාව හා ඒ කියන්නේ මේ මොහ මුල සිතේ මොහ මුල උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත කොහොමද සංග්‍රහ වෙන්නේ කියලා නැවතත් කාරණා මතක් කරගත්තොත් මේ සිතේ ප්‍රීතියයි ඡන්දයයි යෙදෙන්නේ නැහැ. එහෙනම් අන්‍ය සමාන ධර්මතා 11 දෙනයි යෙදෙන්නේ. සහ මෝහ චතුස්කයයි යෙදුනට පස්සේ ඔන්න ඔය කියන 15 දෙනා මෝහ මූල උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත අකුසල් සිතේ යෙදෙන්න පටන් ගන්නවා. නොයෙදෙන සංඛ්‍යාව ගත්තාම ඉතිරි ටික යෙදෙන්නේ නැහැ 37 දෙනෙක් විදියට එනවා. ඔන්න දැන් පින්නතුනි අද මේ වෙනකොට අපි අකුසල් සිත්වල යෙදෙන සංග්‍රහ ක්‍රමය අකුසල් සිතේ යෙදෙන සංග්‍රහය අපි දැන් ඉගෙන ගත්තා. මේ සිත් අසංකාරික සිත් 5ක් විදියට ඉගෙන ගත්තා. මේ අසංකාරික සිත් 5 වෙනම සසංකාරික සිත් 5 වෙනම සහ මෝහ මූල සිත් දෙක වෙන වෙනම වශයෙන් ඉගෙන ගත්තා දැනගත්තා කොහොමද මේ සිත්වල චෛතසික ධර්මියෝ ඒ සිතට අනුව යෙදෙන්නේ කියලා.
එතකොට අද දවසට අපි මෙන්න මෙතනින් පාඩම නිමාවටපත් කරනවා. මොකද ඊළඟට අපිට තියෙන සංග්‍රහණයවල අවසාන එක අපි ඊළඟ සතියේ ඒ පාඩම කරමු. අහේතුක සිත් 18 සංග්‍රහණය තමයි අපිට දැනගන්න තියෙන්නේ. අද දවසෙත් ඒක ගැන කතා කළොත් මම හිතනවා ටිකක් දීර්ඝව ඒක යන්න වෙන නිසා එතකොට වැඩි ප්‍රමාණයක් වෙයි නිසා අපි අද දවසට මේ පාඩම නවත්තලා ඊළඟට අහේතුක සිත් සම්බන්ධයෙන් වෙනම වෙලාවක් අරන් අපි කතා කරමු ඊළඟ දවසේ වෙනකොට. පින්නතුනි ඔන්න දැන් අපි මේ වෙනකොට මේ අකුසල් සිතක් ඇති වුණාට පස්සේ ඒ අකුසල් සිතට අනුව අසංඛාරික භාවය නිසා සසංඛාරික භාවය නිසා සහ දිට්ඨිගත සම්පයුක්ත භාවය නිසා දිට්ඨිගත විපයුක්ත භාවය නිසා එවැගේම තමයි දෝමනස්ස භාවය නිසා නැත්නම් මෝහ මූල භාවය නිසා ඔය කියන විචිකිච්ඡාව එනකොට උද්දච්චය එනකොට ආදී විදියට මම මේ සමස්තයක් විදියට ගත්තේ ඒ අවස්ථාවේදී ඒ සිතත් එක්ක එකතු වෙන යෙදෙන මේ චෛතසික ධර්ම මොනවද කියන එක තමයි ඔන්න අද අපි සාකච්ඡා කළේ. එහෙනම් අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12ටම අපි සාකච්ඡා කළා සිතින් සිතට කොහොමද මෙන්න මේ කියන චෛතසික ධර්ම යෙදෙන්නේ නොයෙදෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා පින්නතුනි පින්වත් පිරිසට ඒක පැහැදිලි වෙන්නේ නැති, තව විස්තර හොඳට තේරෙන්නේ නැති මොකද කලින් පාඩම් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කලින් පාඩම් එක්ක යොදවපු සටහන් ටික තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කාරණා ටික මුලින්ම දීලා තියෙන නිසා ඒ ටිකත් අරගෙන මේ සම්බන්ධ වුණාට පස්සේ මේ හරහා තමන්ට ඒ ධර්ම අධ්‍යයන කටයුතු ටික කරගන්න පහසු වුණා. ඒ නිසා පින්නතුනේ ඔන්න අද දවසේත් අපි මේ සදහම් වැඩසටහන නිමාවටපත් කරනවා. මතක තියාගන්න ඕන මෙන්න මේ කියන කාරණා තමන්ගේ ජීවිතයට ගලපාගෙන මේ ධර්ම කාරණා දැක ගන්න දැනගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒක තමයි මේ ධර්මයේ තුල තියෙන වැදගත්කම ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම වෙන්නේ අන්න එතන. මේ ධර්මතා මේ අකුසල ධර්මතා උපදිනකොට මගේ සිත වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ඔබ හොඳට නුවණින් දැනගෙන ඉන්න ඕනේ. මගේ සිත ක්‍රියා කරන්නේ මෙහෙමයි කියලා. තිරිසන් ලෝකෙට යන්නේ මෙන්න මේ සිත් ඉපදිලා, අසුර ලෝකෙට යන්නේ මේ සිත් ඉපදිලා, പ്രേත ලෝකෙට යන්නේ, අටමහා නරකයට, ඔසුපත් නරක වලට, මනුෂ්‍ය ලෝකෙ ඉපදුනත් මහා දුර්ගති, මහා දුක්ඛිත ජීවිත ලබන්න මෙන්න මේ සිත ඉපදිලා මේ සිත් නිසා ඒගොල්ලොන්ට ඒ විපාක වාරයන් ලැබිලා තියෙනවා. එතකොට අන්නේ සිතක් උපදිනකොට මේ මොහොත තුල මට මගේ සිත තුලත් මේ සිතක් උපදිනකොට මටත් ඒ වගේ අයහපත් ප්‍රතිඵල ගෙනත් දෙන්න පුළුවන් කියලා Taman දැනගන්නවා. ඒ වගේම තමයි ඒ සිත නිකම්ම නෙමෙයි මෙන්න මේ කියන චෛතසික ධර්ම සමූහයක් පිරිවරාගෙන තමයි එකතු කරගෙන තමයි මෙයා බල සම්පන්නව මේ සිතේ උපදින්නේ. එහෙනම් මේ සිත උපදින අවස්ථාව ඔබ හොඳට දැනගන්නට ඕනේ. දැනගෙන ඒ සිත් නූපදින මට්ටමට ඔබ සිත ප්‍රබල කරගන්නට සිහියක් දියුණු කරගන්නට ඒ තුලින් ඒ සිත නූපදින මට්ටමට වැඩ කරගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕනේ. අන්න එහෙම දක්ෂ වුණ දවසට ඔබට ජීවිතේ ජය ගන්න පුළුවන්. සංසාර දුකින් එතර වෙන්නට පුළුවන්. ජාති ජරා මරණ ආදී මේ මහා දුක්ඛ ස්කන්ධයෙන් එතර වෙන්නට පුළුවන්කම ලැබෙනවා. සිහියයි දියුණු කරගන්නට ඕනේ. හැමතිස්සෙම සිත පිළිබඳව සෝදිසියෙන් ඉන්න ඕන පින්නතුනි. අපි ගහකොළ මේ පරිබාහිර වස්තු දිහා නෙමෙයි හැමතිස්සෙම සෝදිසියෙන් ඉන්න ඕන. සිත දිහාමයි Taman දිහාම නිතර බලන්න. මගේ සිත නැඹුරට යන්නේම අකුසලයටද? එහෙනම් මම ඒකෙන් කොහොමද ගලවගන්නේ? එහෙම ගලව ගන්නා නම් මගේ සිත කොහොමද මම අඳුනගන්නේ? ඒකෙන් ගලව ගන්න ක්‍රම වේදය මොකක්ද කියලා අන්න හොඳට අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කරගන්න, එහෙම සසර දුකින් එතර වෙන්නට මෙන්න මේ ධහම මෙන්න මේ ඉගෙන ගත්තා වූ මේ කාල පරිච්ඡේදය තුල ඉගෙන ගත්තා වූ මේ ධම් කොටාශය හැම දිනාටම හේතුවක් බවට පත් වේවා කියන අදිස්ථානයේ යුතුව අද දවසට નિયમિત මේ සදහම් වැඩසටහන අභිධර්ම සදහම් වැඩසටහන නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති.